නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සාදු සාදු සාදු. ඔබ අප සියලු දෙනාටම මේ උතුම් ධර්මය කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ වන විට ඔබට මතක ඇති අප දැන් පංච උපාදානස්කන්ධය පිළිබඳව සාකච්ඡා කරමින් පැමිණියේ. චරිත භික්ඛවේ චාරිකං වැඩසටහන් මාලාවෙන් අපි මුලින්ම මතක් කළොත් මුල්ම කාලයට ගියොත් ඒ තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මුල් චාරිකා ගමනේ සිට සිදුවෙන සිද්ධි ධාමයන් තමයි විස්තර කරමින් පැමිණෙන්නේ. ඒතකොට ඒ සඳහා මහා වග්ගපාලි පොත් වහන්සේගේ මුල් කරගනිමින් මුල් බුදු සමය, ඊළඟට එතනදී ඊට පස්සේ උපකා ජීවක හමුවීම, තපස්සු භල්ලුක ආදී හමුවීම ආදී විදිහට ඒ සියලු කතාවන්ගෙන් ඊළඟට ප්‍රථම ධර්ම දේශනාව වන ධම්සක් පැවතුම් සූත්‍රයට අපි සාකච්ඡා කළා. එතකොට මාසයක් පුරාවට ධම්සක් පැවතුම් සූත්‍රය මුල් කරගනිමින් ඒ ආර්ය සත්‍ය විග්‍රහය සූත්‍ර පිටකයේ විවිධ සූත්‍ර අනුසාරයෙන් බොහෝ ලෙස අපි සාකච්ඡා කරන්නට යෙදුණා. එතකොට එහිදී සංකත අසංකත පිළිබඳව, ඊට පස්සේ සතිපට්ඨානය පිළිබඳව, ආහාර පිළිබඳව, ධාතු කියන කාරණාවන් පිළිබඳව මේ වැඩසටහන් මාලාවේ මෙතෙක් කාලයක් අපි සාකච්ඡා කරමින් ආවා. ආර්ය සත්‍ය විග්‍රහය, ආර්ය සත්‍ය වෙන වෙනම එකිනෙක විග්‍රහ කළා. දුක නම් ආර්ය සත්‍ය, හට ගැනීම ආර්ය සත්‍ය, නිරෝධ ආර්ය සත්‍ය, මාර්ගයේ එකිනෙක කාරණාවන් සම්මා දිට්ඨි, සම්මා සංකල්ප වශයෙන් ඒ සම්මා දිට්ඨිය ගැන කතා කරන වෙනම විග්‍රහ කරා. ලෞකික ලෝකෝත්තර වශයෙන් ඊට පස්සේ සක්කාය දිට්ඨිය විදිහට විවිධ අයුරින් සීල ධර්ම කාරණා රාශියක් මේ වෙනකොට දැන් ඔබ අප සාකච්ඡා කරමින් පැමිණ තිබෙනවා. එතකොට එහිදී දැන් අප සාකච්ඡා කරන්නේ ඒ ධම්සක් පැවතුම් සූත්‍රය අවසන් කළා ශාස්ත්‍රුන් වහන්සේ මීළඟට දේශනා කරන්නට යෙදුන ධර්මයේ. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ චාරිකා ගමනේදී ඒ තමයි දෙවන ධර්ම දේශනාව වුණ අනාත්ම ලක්ෂණ සූත්‍රය. ඒතර අනාත්ම ලක්ෂණ සූත්‍රයේදී විස්තර විභාග වන්නේ කුමක්ද? පංච උපාදානස්කන්ධය පිළිබඳව. ඒතර පංච උපාදානස්කන්ධය පිළිබඳව තමයි දැන් අප විග්‍රහ කරමින් මේ සිටින්නේ. එතකොට එහිදී පංච උපාදානස්කන්ධේ උපාදාන කියන වචනය කුමක්ද? ඊට පස්සේ රූප ඒ කියන්නේ මොකක්ද? ස්කන්ධ කියන්නේ මොකක්ද? ආදී වශයෙන් අපි සාකච්ඡා කළා. කන්ද සූත්‍රය මුල් කරගනිමින් පංචස්කන්ධයේත් පංච උපාදානස්කන්ධයේත් වෙනස්කම් ගැන අපි කතා කළා. ඒ වෙනස කියන්නේ කුමක්ද කියන එක. බුද්ධ වචනේ තුලින්. ඒතකොට මේ විදිහට ඔබට මතක ඇති. එතකොට ඉන්පස්සේ රූපය කියන වචනේ විග්‍රහ කළා. රූපේට ඇති කාරණා සතර මහා ධාතු විග්‍රහ කළා. ඊළඟට ගත්තාම ඊට පස්සේ රූපේටයි රූපය කියන්නේ විදිහට කජ්ජනීය සූත්‍රය මුල් කරගනිමින් ඊට පස්සේ රූපේ කාලය සහ අවකාශයට පැවැත්මේදී ස්කන්ධය කියන කරුණ කාලයට අතීත අනාගත වර්තමාන වශයෙන් අතීත රූප අනාගත රූප වර්තමාන රූප කියන්නේ මොකද්ද විස්තර කළා. කාලයේදී අවකාශයට කරුණු කාරණා 8න් අපි විස්තර කරන් ආවා. ආධ්‍යාත්මික රූප කියන්නේ මොකක්ද? බාහිර රූපය කියන්නේ මොකක්ද? ඊළඟට ඕලාරික රූපය කියන්නේ මොකක්ද? සුකුම සියුම් සූප කියන්නේ කුමක්ද? ඊළඟට තියෙන එතකොට සාකච්ඡා කරන්නේ ඊළඟ කාරණා හීන, ඊළඟට ප්‍රනීත, දුර ළඟ වශයෙන්. ඒතර අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊළඟ කාරණා වෙච්ච ඒ තමයි ආධ්‍යාත්මික රූප අජ්ජත්තාව, බහිද්ධාව, ඕලාරිකංවා, සුකුමංවා. ඔන්න ඊළඟ කාරණාව හීන රූප. කුමක්ද මේ හීන රූප කියන්නේ කියලා ශාස්ත්‍රඥ වහන්සේ විග්‍රහ කළේ කියන එක ගැන.
එහිදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කුමක්ද? තත්ත කතමං රූපං හීනං. හීනයයි සම්මත සලකන රූප මොනවාද? යං රූපං තේසං තේසං සත්තානං උඤ්ඤාතං. ඒ තමයි භාග්‍යතුන් දේශනා ඒ සත්වයන් විසින් කුමක්ද අවමන් කරන ලද. උඤ්ඤාතං කි අවමන් කරනවා ඒ රූපේට. දැන් මේ කතා කරන්නේ හීන කියන එකනේ. එතකොට හීනයි කියන එකේදී විස්තර කරන්නේ අවමන් කරන. ඒ කියන්නේ අපි අවමන් කරන. අවඤ්ඤාතං ලාමක වශයෙන් සලකන. පහත් කියලා සලකන්නේ. එතකොට අන්න ඒ බවයි මේ හඟවන්නේ. එතකොට අවමන් කරන ලද අවඤ්ඤාතං ලාමක වශයෙන් සලකන ලද හිලීතං ඒ කියන්නේ බැහැර කරන ලද පරිභූතං ඒ තමයි කියනවා පරිභව කරන ලද ඊට පස්සේ තමයි නොගරු කරන හීනං හීනයයි හීන මතං හීනයයි සම්මත යම් රූපෙද්ද ආන්න ඒ සියල්ල. දැන් ඒ කියන්නේ අපි විවිධ අයරින් සම්මත. දැන් ඒ කියන්නේ ඒ සත්වයන් විසින්. ඒ කියන්නේ ඔබ අප විසින් දැන් අපි එක පුද්ගලයෝන්න හීනය. මෙයා හීන කෙනෙක් මෙයා හීන සත්‍ය දැන් විවිධ විදිහට වෙන් කරනවානේ. හීනයයි සම්මත හීනයයි. දැන් කෙනෙකුට එක දැන් අපි පුද්ගලයෙක් වශයෙන් ගත්තොත් මට උසස් කෙනා ඔබට හීන වෙන්න පුළුවන්. හැබැයි අන්න එය ඔබට හීනයි. එතකොට ඒ විදිහට තමයි ඒ සත්වයන් විසින් අත හීනේ සලක. ඒක ඔබට. මට මේ පුද්ගලයා ප්‍රණීතනේ. එතකොට ඒක ප්‍රණීත පැත්තට වැටෙන්නේ. ඒක ඊළඟ කරුණේදී අපිට හීන ප්‍රණීත වශයෙන් විග්‍රහ කරගන්න තියෙනවා. එතකොට ඒ සත්වයන් විසින් ඒ පුද්ගලයන් විසින් අන්න හීනයි කියලා වෙන් කරනවා. ඊට පස්සේ අවමන් කරනවා. මේ මහ පහත් චරිතයක් කියලා අපි අවමන් කරනවා. සමහර විට සත්පුරුෂ කෙනෙකුට වෙන්න පුළුවන් අසත්පුරුෂයෙකුට. එතකොට ඒ අසත්පුරුෂයාට ඒ කරුණෙන් ඔහු හීනයි. ඒ බවක් මේ කියන්නේ. ඊට පස්සේ ලාමක වශයෙන් සලකන. දැන් ලාමක දේවල් තියෙනවනේ. ලාමක පුරුදු ලාමක ගතිගුණ ලාමක හැසිරවීම. එතකොට ආන්නේ දේවල්. ඒ සියල්ල හීන දේවල්. එතකොට මේ ලාමක පහත් අවමන් පරිබාර අපි බැහැර කරන ගරු නොකරන මේ හැම දෙයකින්ම වෙන දෙයක් තියෙනවනේ. අපි දැන් හරි දෙයකට මෙහෙම කළා කියලා. හීනයයි සම්මත කියලා. දැන් හීන කියන වචනය ඔබට බුද්ධ දේශනාවේ හම්බ වෙලා තියෙනවනේ. කොතනද? ඒ තමයි ඔබට මතක ඇති පින්වත්නි භවය කියලා වචනයක්. කොහෙද ඒක තිබුණේ? විස්තර වුණේ. ඒ තමයි පටිච්ච සමුප්පාද විග්‍රහයේදී ඔබට මතක ඇති. අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං සලආයතන පත්‍ය භස්සෝ භස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භවවන්න භව ඊළඟට භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ওই විදිහට. එතනදී භවයේදී ඔබට මතක ඇති භවය ආකාර තුනකට දේශනා කළා. ඒ කුමක්ද? කාම භවය, රූප භවය, අරූප භවය. මේ කාම භවයට ශාස්ත්‍රඥාන්සේ එක නමක් හැඳින්වුවා. තවත් වචනයක්. රූප භවයට තවත් වචනයක්. අරූප භවයට තවත් වචනයක්. ඒ තමයි කාම භවයට ශාස්ත්‍රඥාන්සේ තව වචනයකින් හැඳින්වුවා කොහොමද? හීන ධාතු කියලා. හීන භවය කියලා. ඔබට මතක ඇති. භව සූත්‍රයේ තියෙන්නේ අංගුත්තර නිකායේ. ඊළඟට දැන් කාම භව, රූප භවෙන් රූප භවයට හැඳින්වුවා පණි මජ්ක්‍ධිමා ධාතුව කියලා. අරූප ධාතුවට හැඳින්වුවා පණීත ධාතු කියලා. පණීත භවය කියලා. මතක ඇති මේ විදිහට. එතකොට අන්න එතනදී මෙන්න මේ හීන ධාතු නැත්නම් හීන භවය කියලා හඳුන්වපු කාරණාව මෙන්න හීනයි කියලා කතා කරන්නේ. හීනං හීන මතං හීන සම්මතං කියලා කියන්නේ අන්න ඒ කරුණ වලට. හීනයයි හීන සම්මතයි ඊට පස්සේ හීන පිට අයිති ස්වභාවයෙන් යුතු දේ ඒ හැම දෙයකටම අන්න අයිති වෙන්නේ අර හීන ධාතු කියන එක. හීන භවය කියන එක. ඒකට තනි වචනේ මොකක්ද අනිත් පැත්තේ තියෙන්නේ? ඒකට කියන අනිත් දේ කරුණ මොකක්ද? ඒ කියන්නේ මොකද්ද? කාම ධාතු, කාම ලෝක කියන එක. ඔන්න.
එතකොට කාමයට අයිති සියලු කාරණාවන් කාම ලෝකවලට අයිති සියලු කාරණාව මොනවද එහෙනම්? හීනයි. එතකොට කාම ලෝකයෙන් නිදහස් වුණ අනාගාමී උතුමන් වහන්සේ කාම ලෝකයෙන් කාම ධාතුවෙන් නිදහස් නේ. ඒ කියන්නේ මොකද? හීන ධාතුවෙන් නිදහස්. එයයි ඒකේ තේරුම. එතකොට හීනයි එහෙනම් ලාමකයි එහෙනම් පහත් එහෙනම් අවඤ්ඤාවට ලක් වෙනවා කියලා කියන්නේ මොකද? ඒ කාමයකට ලක් වෙලා සිටින සම්මත දේ හැම දෙයක්ම අවඤ්ඤාව ලක් වෙන හීන වූ දේවල්. ඒකයි ශ්‍රාසුන්නාසේ මතක ඇති ධම්සක් පැවතුම් සූත්‍රේ පටන් ගන්නකොටම දේශනා කරන කොමද දේශනා කළේ? කොමක්ද? ඒ තමයි කාම සුකල්ලිකාන යෝගයට කුමක්ද දේශනා කළේ? හීනෝ ගම්මෝ පෝතු ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. හීන වූ ග්‍රාම්‍ය වන්න බලන්න මේ පහත් ලාමක ස්වභාවය විස්තර කරන්න හැටි. මතකයේ තියෙයි. එතකොට බලන්න මේ එකිනෙක දේශනාව ගැලපෙන හැටි. ඒ සාසුණගේ වචන විග්‍රහය පවා මේ නිකන් යන වාලේ අපිට කටට එනවා වගේ හොයේ කියන් ගිහිලා නෙමෙයි. ඒ වචනත් එකින් එකට සම්බන්ධයි. ඒ කියන්නේ කාම සුඛල්ලි කානුය ඒ කාමයේ කියන එක ඒකයි ශාස්ත්‍රයේ තියෙන දේශනා කළේ. හීනයි. ග්‍රාම්‍ය කියන මහ පහත් ලාමකයි කියන එක අන්න බලන්න. එතකොට හීන ස්වභාවයෙන් ඇති කරන රූපය ඒ පහත් ඒ කාමය ඒ කාම රූපය මේ විස්තර කරන්නේ හීන රූප වශයෙන්. එතකොට මෙතනදී හරිය ලස්සනට දේශනා කරනවා හීන සම්මත දේවල් මොනවද කියන එක තමයි අනිත්‍ය අකන්ත අමනාප රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බා ධම්ම මොනවද මේ? රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බා ධම්මා කියලා කියන්නේ ධර්මයේ විස්තර කරන්නේ මේ රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ කියන කරුණු පහ මොනවද මේ? පංචකාම අරමුණු වලට කියන නමන්නේ. ධර්මයේ හම්බෙලා තිබුණ නිබ්බේධික සූත්‍රයේ. රූප, සද්ද, ගන්ධ, රස, පහස මේ පහට කියන මොනවද? පංචකාම අරමුණු කියලා. අන්න ඒකයි හීනයි බලන්න මේ ධර්මයන් වෙනස් නේ. දැන් මේ මම විස්තර කරන්නේ මොන පොත් වහන්සේ නමකින්ද? මේ අභිධර්ම පිටකයේ ඇති විභංගප්පකරණය කියන පොත් වහන්සේගේ සුත්ත විභංගයේ කන්ද විභංගයට ඇති සුත්ත විභංගයට අදාළ කොටස මේ විස්තරය තියෙන්නේ. එතකොට සූත්‍රයේ බලන්න අභිධර්මයේ බලන්න හරියට ධර්මයේ ගැලපෙනවනේ. එතකොට අපි තුල අභිධර්මයේ ඉගෙන ගන්න සූත්‍ර ඉගෙන ගන්න ඒ තුල තියෙන ඒ ධර්මයේ හරියට ඉගෙන ගත්තම දෙගොල්ල ගහ ගන්න බෑනේ. ඒ බලන්න දෙකෙන්ම අරන් යන්නේ කරමුණක් කරා නිවන කරා. අභිධර්මයේ ගැඹුරට විස්තර වෙනවා හරි. සියුම් විදිහට විස්තර වෙනවා හරි. ඒ සමහර අයට තේරෙනවා. ඉතින් ඒක එතකොට කරන්න ඕනේ සූත්‍ර කියන අය ඒක අනුමෝදන්. අනේ යාට ඒක තේරෙන්නේ කොච්චර දෙයක්ද? ඇයි යාට ඒක තේරෙනවා කියලා අනුමෝදන් වෙන්න ඕනේ කියන්නේ. ඇයි එයා යන්නේත් කුමක්ද? නිවන පිණිසනේ. විමුක්තිය පිණිසනේ ඉක්මන්නේ. ඒකට අභිධර්ම කට්ටිය මේ මිනිස්සු සූත්‍රකී අභිධර්මයේ කියන්නේ කියලා ගරහන එකද හරියන්නේ. එතකොට එයාට සූත්‍රයේ තේරුම් යෑම එයා සූත්‍ර විමසමින් ඉහුත් ලං වෙන්නේ කොමටද? නිවන පැත්තනේ යන්නේ. ඒ ධර්මයේ ආර්ය අෂ්ටාංගන පුරුදු වෙන්නේ කියලා අන්න අනුමෝදන් වෙනවා. ඒකයි සත්පුරුෂය කියලා කියන්නේ. එතකොට යන්නේ ඒකයි ඒ සත්පුරුෂ ධර්මයක් තුලින් ඒ යන්නේ ඒ ධර්මයේ පුරුදු කරගන්නා වූ ඒ ධර්මඥාණයට තමයි කියන්නේ සුතමේ ඥාණයෙන් හරියට යුතු වෙනවා කියලා. දැන් සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ඔය පහට මොනවද කියන්නේ? සීක බලන්නේ. සීක කියලා කියන්නේ ධර්ම මාර්ගයේ හික්මනික තුල තියෙන ගුණ ධර්මනි බල ධර්ම පහනේ. සද්ධාව සීලේ සුතේ. ඒතර සුතේට කෙනෙක් අභිධර්ම පැත්තෙන් විමසනවා වෙන්න පුළුවන්. කෙනෙක් සූත්‍ර පැත්තෙන් විමසනවා වෙන්න පුළුවන්. හැබැයි දෙගොල්ල එක ඉලක්කයක් කරන් ළඟ. එතකොට සත්පුරුෂ නම් මේ දෙගොල්ලම සත්පුරුෂ දෙගොල්ලක් නම් ඔය දෙගොල්ලම අනේ අනුමෝද කොච්චර හොඳයිද කියලා තියෙනවනේ. ඒ දෙගොල්ලේ කරුණු එකිනෙකට සංසන්දනය කරගෙන හරි සතුටින් ඒ සාකච්ඡාවට භාජනය කරනවා. දැන් අද එතකොට අද තියෙන දේ යනුව ගත්තොත් තියෙන්නේ කුමක්ද? සුතමේ ඥානයක් නෙමෙයි. ඒ සුතම ඒ කල්පනා කර ඒ යොදාගෙන තියෙන යන ගහ ගන්න. සූත්‍රකාරයෝ එහෙන් ගහ ගන්නවා, අභිධර්මකාරයෝ එහෙන් ගහ ගන්නවා. ඒ දෙගොල්ලම අසත්පුරුසයි. අසත්පුරුෂයේ හැසිරීලා තියෙන්නේ. ඒ ධර්මයේකින් සාසුණාසික ධර්මයේ ගුටි බෙට ගහ ගන්න බැන ගන්න යොදාගත්තේ නෑනේ. එතකොට දෙගොල්ල සත්පුරුෂ නම් එහෙම අහිංසක උතුමන් ඉන්නවා ගුණ ධර්ම පුරුදු කරන.
අන් අනුමෝදන් වෙමින් ඒ ධර්මයේ කෙනෙකුට සමගිව සාකච්ඡා කරමින් අන්න මෙහෙම තියෙනවානේ පියාස්තුන් වහන්සේ සූත්‍රය තුල මෙහෙම තියෙනවා ස්වාමීනි අභිධර්මයේ තුල කොච්චර සත්පුරුෂයද කොච්චර සමගීද බලන්න. ඒකයි සත්පුරුෂව ධර්මයේ හැසිරෙනවා කියන්නේ. එහෙම නැත්තම් නිකන් වාදයට ඉතින් මේ පොත් මුස්ලිම් අයත් කියවලා සිංහල තේරෙනවා නම් ඒ මුස්ලිම් කෙනත් කියයි ඉතින් මේක. ඒ කිව්වා කියලා ඒක සීක බලයක් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි අරකට. වෙනසක් නැහැ ඉතින්. ඒව තේරුම් ගන්න ඕනේ. එතකොට බලන්න මේ සූත්‍ර විනය අභිධර්ම මේ හැම ඒකනේ මේ ශාස්ත්‍රුන් වහන්සේගේ මේ ධර්මයට මොකද්ද කියන්නේ? සූත්‍ර විනය අභිධර්ම මේ සියල්ලම 84000 ධර්මස්කන්ධය කියන්නේ ඒකනේ. ඒ 84000 ධර්මස්කන්ධය කිව්වේ. අපි මේක වෙන් කරගෙන ගහගත්තට ඉතින් අපේ අසත්පුරුෂකම් වලට ධර්මයේ පලි නෑනේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ මේවා තේරුම් ගන්න කලින්. ඉස්සෙල්ලා සත්පුරුෂ වෙන්න ඕනේ. ඉස්සෙල්ලා මිනිස්සුયો වෙලා ඉන්න ඕනේ. පොළොවේ පය ගහලා මනුස්සකමින් ජීවත් වෙන්න ඕනේ. මේ ධර්මයන් තේරුම් ගන්න නම් ඇයි මේ ධර්මයේ වඩන්නේ බුදුරජාණන්සේ දේශනා කරනවා. මේ සාමාන්‍ය මනුස්ස ස්වභාවී ඉක්මවා ගිය උත්තරීත නාන දර්ශනයන්ට යන්න නම් සාමාන්‍ය මනුස්ස ස්වභාවී ඉක්මවා යන්න ඕනේ. සාමාන්‍ය මනුස්සකමින් මෛත්‍රියෙන් කරුණාවෙන් අනුමෝදන් වීමෙන් ඉවසීමෙන් එකිනෙකාට උපයි. ඒව තමයි සාමාන්‍ය මනුස්ස ගුණ ධර්ම. ගුණමකන් නැතිකමින් කේලම් කියන්නේ නැතිකමින් අන්න ඒව ගුණ ධර්ම. ඒ තුල පිහිටියොත් තමයි ඔන්න මොනවා වුණත් කරගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් අභිධර්මයෙන් කිව්වත් වැඩක් නැහැ, සූත්‍රයෙන් කිව්වත් වැඩක් නැහැ. දෙගොල්ලම එකම වලේ. ඒකයි. එතකොට ඔන්න දැන් මේ හීන කියන කරුණ. එතකොට හීන කියන කරුණේදී යන්න ඒ කාමයේ කියන එක කාම ධාතුවේ කාම ස්වභාවය කියන එක තමයි විග්‍රහ වෙන්නේ. එතකොට කුමක්ද අනිත්‍ය අකන්ත අමනාප දේවලුත් තියෙනවා. ඒ දේවල් දැන් අපිට අනිත්‍ය අකන්ත අමනාප කියලා අපි කැමති නැති අප්‍රිය අමනාප දේවල් තියෙන ඒව ඔක්කොම අපි පිළිකුල් කරනවානේ. ඒතර ඒවත් අයිති වෙන්නේ යන්න හීන පැත්තට. ඒ වගිනුත් තව ඊට රූප ශබ්ද ගන්ධ ඒ සියල්ලත් අන්න හීන පැත්තට. ඇයි මේ සියල්ල අයිති වෙන්නේ පංචකාම අරමුණු වලටනේ. ඒ පංචකාම අරමුණු ඔස්සේ දැන් හීනයි කියලා සම්මත දෙයට දැන් ද්වේෂය කියන කරුණක් තියෙනවනේ. ඒ ද්වේෂය අයිති වෙන්නේ හීන පැත්තකට. මෝහේනුත් හීන කොටසක් වෙනම තියෙනවා. ලාමක දැන් මෝහයේ මුල් වෙලා ලාමක අරමුණු ඔස්සේ දැන් මෝහයේ මුල් වෙලානේ ලාමක අරමුණු ඔස්සේ එයා ලාභ සත්කාර වලට අහු වෙන්නේ. ලාභ සත්කාර වලට තියෙන රාගයේ පැත්තක්වත් ද්වේෂයෙන් යන එකක්වත් නෙමෙයිනේ. ලාභ සත්කාරයට මුල් වෙන්නේ මෝහයත් එක්ක මුල් වෙලා යන ගමනක්නේ. දැන් ඔය තව ගත්තොත් එහෙම ලාමක දෙයක්නේ දැන් ගුණවන්තයෙක් විදියට රඟපානවනේ. දැන් හිතන්න ඒක දැන් ලාමක ඒ කියන්නේ ඉච්ඡාවන් විදිහට දේශනාව තුල තියෙන උපක්ලේශවල විස්තර කරලා. එතකොට ඉච්ඡාවට කියන වචනේ තමයි ලාමක ස්වභාවය. ඒ තමයි කියන ශාස්ත්‍රඥ දේශනා කරන ගුණවත් නොවි තමක් ගුණවතේ කැටි රඟපානවා කියනවා. ඒක ඔහුගේ ලාමක ඉච්ඡාවක් කියනවා. ඒ ලාමක ඉච්ඡාවට හොඳට බැලුවොත් ඒ තුල බහුල ලෙස රාගයක් ද්වේෂයක් නැති වෙයි. හැබැයි ඒ තුල මෝහයෙන් ගැබ්බෙලා අන්න ඔහු බලාපොරොත්තු වෙන්නේ ලාභය සත්කාරය කීර්තිය. ඒට ඕලාරිකව ගොරෝසුවට ගැබ්බුණ යන මෝහයයි. එතකොට අන්න ඒක හීනයි. ඒ ඉච්ඡාව. ලාමක ඉච්ඡා කියලා කියන්නේ ඒකනේ. පහත් ඉච්ඡාව. පහත් ඉච්ඡා කියන වචනේ තමයි පහත් ආසාව. ලාමක ඉච්ඡා. ගුණවතෙක් නොවි ගුණවතෙක් හැටිය රඟපානවා. එතකොට ඒ තේරුම් ගන්න තියෙන්නේ ගුණවතෙක් නොවි ගුණවතෙක් හැටිය රඟපානවා කියලා කියන්නේ දැන් ඔය අපි කියන්නේ දැන් අර කලින් කතා කරේ දස කතාවල එහෙම. දස කතාවල අපි කතා කරා නේද? අල්පේච්ඡතාවය ගැන කතා. ඒතකොට අල්පේච්ඡතාවය ගැන කතා කරනවා. තමන්ගේ අල්පේච්ඡතාවය තමයි හුවා දක්වමින් අන්න ගුණවතෙක් හැටියට තමා රඟපානවා. තමා හුවා දක්වන. එතකොට අන්න ඒක ලාමක ඉච්ඡාව. ඊට පස්සේ මම නම් ලද දෙයින් සතුටු වෙනවා කියනවා. ලද දෙයින් සතුටු වීම ගැන කිය අන්න ඒකෙන් හම්බ කරනවා. එතකොට අන්න ඒව ලාමක ඉච්ඡා. හොඳට තේරුම් ගන්න ඕනේ මේ. ඒකයි උපක්ලේශයෙන් ගැලවෙන. ඒව අන්න මේ හීන දේවල් වලට අයිති වෙන දේවල්. පහත් ඒ සම්මත. එතකොට මේ හීන ධාතුවේ ස්වභාව හීන ධාතුව කියලා සාසුනස් විග්‍රහ කරන්නේ කොතනද? නිරයේ ඉඳන්
පරිනිම්මිත වසවත්තිය දක්වා සියල්ල හීන ලෝක, හීන ධාතු. නිරය, තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකේ, ඊට පස්සේ ඔන්න එතනින් උඩට තියෙන මනුස්ස ලෝකේ, ඊට පස්සේ දිව්‍ය තලහය. ඒ ඔක්කොම කතා කරන්නේ හීන ධාතු. එතකොට හීන ස්වභාවයන්ගෙන් ටිකක් හරි හොඳ ගතියක් තමයි ඔන්න දිව්‍ය වලට යන්නේ. එතනින් ටිකක් අඩුයි මනුස්ස. එතනින් ටිකක් ඔන්න හීන ගති වැඩි වෙන්න තමයි ඔන්න පල්ලහැට යන්නේ. නාග ලෝක, අසුර ලෝක, പ്രേත, ඊට පස්සේ සත්ව, ඊට පස්සේ ගන්නම දෙන්නේ නිරේ. එතනින් සියල්ලම හඳුනන්නේ හීන ධාතු වලින් ඉන්නේ. හැටියටනේ ශාස්ත්‍රඥයන් දේශනා කරන්නේ. එතකොට ඔන්න හීන. මොකද්ද යම් රූපං යම් රූපයකද තේසං සත්තන ඒ සත්වයන් විසින් කොහොමද අවමන් කරන ලද, ලාමක වශයෙන් සලකන, ඊට පස්සේ බැහැර කරන ලද, පරිභව කළන, නොගරු කළන, හීන වූ, හීනයයි සලකන ලද, හීනයයි සම්මත වූ, අනිත්‍ය වූ, අකාන්ත වූ, අමනාප වූ යම් රූප වේදී ඔක්කොමත් යම් ශබ්දයෝය, යම් ගන්ධයෝය, යම් රසයෝය, සම් ස්පර්ශයෝය. දැන් මේ කරුණ මතක ඇති. දුක නම් වාර සත්‍ය කතා කරනකොට ඔබට අනිට්ඨා කන්තාමනාපා රූපා සද්දා ගන්ධා රසා පොට්ටබ්බා ධම්මා තේවා 50 හොන්ති අහිත කාමාපාස ওই විදිහට කොටසක් කොහේ හරි කිව්වා අපි. කොහෙද? ඒ තමයි දුක නම් වාර සත්‍ය ඉගෙන ගන්නකොට සතිපට්ඨාන සූත්‍රය මුල් කරගෙන කොහෙද කොතනද? ඒ තමයි අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ කියන තැන විස්තර කරනකොට ඕන ඔය විදිහට විස්තර උනේ මතක ඇති නේද? අනිත්ඨා කන්තාමනාපා රූපා සද්දා ගන්ධා රස පොට්ට අනිත්ඨ අකන්ත අමනාප රූප ශබ්ද ගන්ධ රස මුල් කරගනිමින් ඒ සියල්ල අහිත කාම, අහිත අපහසුක කාම, අයෝගක් කියමොයි විදිහට විස්තර කළා. බලන්න දුක්ඛ සමුදය ආර්ය සත්‍ය මේ දුක්ඛාර සත්‍ය විස්තර කරන තැනදී කුමද්ද අප්‍රියයන් හා අප්‍රිය පුද්ගලයන් සමග එකතු වීමේ දුක. එතකොට ආන්නේ ඒකයි තියෙන හීන. එතකොට පහත්තේ සලකන. ඒ හේතුවෙන් ඔහුට කර්ම ඒ සියල්ලකින්ම ඒ රූපය මුල් කරගෙන ඒ ගැටීම මුල් කරගෙන අන්න හීන පැත්තකට එතකොට යන හීන ධාතුවකින් අන්න කර්ම සකස්සලා හීන ලෝකෙක උපදිනවා. බලන්න මේ වෙන සිද්ධි ධාමයක තියෙන මේ අපි හිතන පතන අපි ওই දේවල් ඔහොම හිතුවේ නෑනේ මෙහෙම වෙනවා කියලා. අපි අප්පියන් සමග නාපායි කියලා ගෑ ගහගෙන ඉන්න මෙයා හොඳ නෑ අරයා හොඳ නෑ කියලා අපි බැන හිටියට ඒ හීන ස්වභාවයේ මුල් කරගෙන හීන ධාතුවක විපාකත් අපිට සස් වෙනවනේ කර්ම. ඒ ගැටීම මුල් කරගනිමින්. ඒතකොට හීන ධාතු කියලා කිව්වේ මොකක්ද? එහෙම ගැටීම මුල් කරගෙන හිටිය කියලා දැන් හීන ධාතු වලට දිව්‍ය ලෝකත් අයිති කිව්ව. නමුත් දිව්‍ය තලවල යන්නේ නෑනේ. මනුස්ස ලෝකෙට හීන ස්වභාවය යන්නේ නෑනේ. ඉතින් පල්ලෙහාන සතර පාය ගාමීනේ මේ ගැටීම මුල් වෙන්නේ. එතකොට මේ හීන ධාතුවක තියෙන හොඳම කොටස තමයි දිව්‍ය ලෝක මනුස්ස ලෝක කරන් යන්නේ. එතන හීන ධාතුවේ තියෙන බරපතලම කතන්දර කේස් ටික ඔක්කොම යොමු වෙන්නේ කොහෙටද? පල්ලෙහාට සතර පායට. අන්න ඒකයි. ඒකයි ශ්‍රාසුන දේශනේ හීන ධාතුව වේපක්ඛං චානන්ද කම්මන්නා භවිස්ස. ඔහුගේ කර්මය සකස් වෙලා නැත්තම් විපාක විඳීම පිණිස ඔහුට කර්මය සකස් වෙලා නැත්තම් ඔහු හීන ලෝකයක උපදීද කියලා හැවි. එතකොට හීන ධාතුව ඔබ තුල මා තුල කවුරු තුලක් තියෙනවා. ඒ හීන ධාතුවේ හැසිරවීම තියෙනවා. ඒ හීන ධාතුවෙන් තමයි පුරුදු මතු කරලා ගන්නෙ. ඒ හීන ධාතුව තමයි යන්න වෙනස් කරගන්න ඕන. ඒ හීන ධාතුවෙන් තමයි යන්න අපිට බයිනකොට බැනපන් කියලා අවසල එන්නේ මෙහෙන්. ඒ හීන ධාතුව අපි අභ්‍යන්තරය තුල තියෙනවා. අන්නේ හීන ධාතුවට තමයි තව වචනයෙන් කිව්වොත් අනුසයක් විදිහට හීන ධාතුව වැඩ කරනවා. ඒ හීන ධාතුවෙන් ආන්නේ අවසල දෙනවා. අනුසය කියලා අවසල දෙන එකනේ. රාගය අවසල දෙනවා. ද්වේෂය අවසල දෙනවා. මෝහය අවසල දෙනවා. ඒ අනිෂ්ට අකාන්ත අමනාප රූපයේ ශබ්දයේ ගන්ධ රස පහස අරමුණු මුල් කරගෙන ඒ රූප ශබ්ද ගන්ධේ පංචකාම අරමුණු මුල් කරගනිමින් ඒ අවසල දෙන්න හීන ධාතුව මුල් කරගෙන යන අවසල දෙනවා. ඒ හීන ධාතුව මුල් කරගෙන ඇවිස්සීම නිසා අන්න හීන ධාතුවේ
මුල් කරගනිමින් අන්න හීන භවයේ හීන ලෝකේ විපාක විඳින කර්ම සකස් ආය හීන ලෝකයකට යනවා. ඒ හීන දෙකේ ප්‍රබලත්වයේ අනුව සතර පායකෝ දිව්‍ය හෝ මනුස්ස තලයක යනවා. කාමයේ සම්මත සියල්ල හීනයිනේ. ඒතකොට දිව්‍ය ලෝකේ ඉන්නේ කාමී ඉහළ. එතකොට දිව්‍ය කාමයට එතකොට හීන ස්වභාවයකට ශාස්ත්‍රණය දේශනා කරා. එතකොට දිව්‍ය ලෝකෙන් නිදහස් වුණ බ්‍රහ්මයෙක් කියලා කියන්නේ අන්න එතකොට එයාට කාම ධාතුවෙන් නැත්නම් හීන ධාතුව සම්පූර්ණයෙන්ම නිදහස්. හීන රූපය අන්න සම්පූර්ණයෙන්ම නිදහස්. එතකොට ඒ තුල හීන රූපං කියන කතාව නැහැ. හීන වේදනා කියන කතාව නැහැ. හීන සංඥාව කියන එක නැහැ. හීන සංස්කාරය නැහැ. හීන විඥානං කියන එක නැහැ. ඒ පංච උපාදානස්කන්ධෙ වෙනම යනවනේ. හීන රූපං, හීන වේදනා, හීන සංඥා. ඒ වේදනාවෙත් ওই විදිහට විග්‍රහ කරන අතීත අනාගත ඊට පස්සේ දුර ළඟ හීන ප්‍රනීත ඊට පස්සේ ආධ්‍යාත්මික බාහිර වශයෙන් සංඥාවෙත් ওই විදිහට කාලය අවකාශයට එනවනේ. විඥානෙත් ওই විදිහට කාලය අවකාශයට එනවනේ. හැම එකක්ම අන්න ප්‍රහීන වෙනවා. ඒකයි මේ රූපය අවබෝධ කළත් ඒ සියල්ලකින් නිදහස් කිව්වේ. විදීම අවබෝධ කළත් කෙනෙකු ඒකයි ඒ සියල්ලකින් නිදහස් කිව්වේ. සංඥා අවබෝධ කළත් කෙනෙක් ඒ සියල්ලකින් නිදහස් කිව්වේ. විඥානය අවබෝධ කළත් ඒ සියල්ලකින් නිදහස් වෙයි. ඒ කියන්නේ ඒ කෙනාට ප්‍රකට වෙන ගෝචර අරමුණ තියෙනවනේ. සමහර කෙනෙකු රූප පැත්තෙන් ප්‍රකටයි. සමහර කෙනෙකු විඳීම ප්‍රකටයි. දැන් මේ තේරුම් ගන්න දැන් සතර සතිපට්ඨානේ තියෙනවනේ සමහර අයට කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියලා. ඒතර කායානුපස්සනාව වඩලා ඊළඟට වේදනානුපස්සනාවට ගිහිල්ලා ඊළඟ ස්ටෙප් එක කියන චිත්තානුපස්සනාව හිතලා ඊළඟට එහෙනම් ධම්මානුප එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. කෙනෙකුට ඒ ධම්මානුපස්සනාවට අදාළ කාරණාවන් ටිකක් තියෙනවා. පංච උපාදානස්කන්ධ, බොජ්ජංග, ආර්ය සත්‍ය, නීවරණ. එතකොට ඒ කෙනෙකුට ප්‍රකට වෙන දෙයක් තියෙනවා. එතකොට ඔන්න පංච උපාදානස්කන්ධ, නීවරණ, ආර්ය සත්‍ය ආර ප්‍රකට වෙන එක. නමුත් සිත ගැන හොඳ අවධානයෙන් ඉන්න පුද්ගලයෝ ඉන්නවා. අපිටත් හම්බෙලා තියෙනවා. එයා වහා හිතට එන දේ දැන් අපිට හිතට අරමුණක් ආපුවම අපි නිකන් ඔල්මොරොන්දන් වෙන වෙලාවල් තියෙනවා. මේ රාගයේද තේරුම් ගන්නත් බෑ. ද්වේෂයේද තේරුම් ගන්නත් බෑ. හිත විසිරීලාද තේරුම් ගන්නත් බෑ. මේ ඊට පස්සේ පසුතැවීමක්ද කියලා තේරුම් ගන්නත් එහෙම නිකන් අඤ්ඤ කුරුම් වෙච්ච අවස්ථාව එනවනේ. දැන් අර චිත්තානුපස්සන තුල අවධානයෙන් ඉන්න උතුමන් වහන්සේලා දැකලා තියෙනවා අපි. ශණයෙන් ඒ සිත තේරුම් ගන්නවා. එතකොට ඒ චිත්තානුපස්සනාවෙත් මුල් කරගෙන තිබුණේ කොමක්ද අවසාන විදර්ශනාවන්නේ? චිත්තානුපස්සනාව කියලා කිව්වේ රාගයේ තේරුම් ගත්ත හරි, ද්වේෂයේ තේරුම් ගත්ත හරි, මොහේ තේරුම් ඊට පස්සේ ගල ඔටමන් ඉන්නේ කන්නේ නෙමෙයිනේ. ඊට චිත්තානුපස්සනාව ඊට පස්සේ විදර්ශනා කොටස විස්තර කරනවා හරි ලස්සනට. නාම රූප ධර්මයන් ඔස්සේ යන්න. චිත්තන්තිවා ඊට පස්සේ සිතුවිලි අන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම විදර්ශනා කිරීමක්. වේදනාව වශයෙන් ප්‍රකට කරන උතුමන් වහන්සේලා හම්බෙලා තියෙනවා. දැන් අපිට සාමිස නිරාමිස වේදනාව කිව්වොත් එහෙම තේරුම් ගන්න ගියොත් එහෙම ඔළුව කහනවනේ. එහෙම නෙමෙයි සාමිස නිරාමිස වශයෙන් තේරුම් ගන්න ඊටා හොඳට හිත දියුණු කරපු උතුමන් වහන්සේලා ඉන්නවා. එතකොට ඒ අන්න ප්‍රකට වෙන්නේ විදිහම ස්පර්ශෝස්සිය යන විදර්ශනා කරනවා එතකොට. එකම අරමුණකට. ඊට පස්සේ අසුභ භාවනා කිව්වේ කේස්ලොම් නියදත් කියලා දෙතිස් ගුණ පේසී කරා. එතනින් ඉවරද අසුභ භාවනාව නෑනේ. දැන් අපි ගොඩාක් අසුභ භාවනාව කියලා කට්ටිය හැමෝම හිතන් ඉන්නේ දෙතිස් ගුණ මේ පාඩම් කරලා කුණුයි පිළිකුලි රයිට් අසුභය. එහෙම එකක් නෙමෙයිනේ බුද්ධ දේශනාවේ භාගතුන දේශනා කළේ. ඒකට අසුභ භාවනාවේ සමතේ කොටස තමයි අර විදිහට පිළිකුල් ස්වභාවය අරමුණේ දෙතිස් ගුණ පේසී කරන කේස්ලොම් නියදත් සෙම නහර වැල අර ඔය ටික පිළිකුල් කියලා. ඒ හේතුව සිහි කරනකොට එයාගේ හිත සමතේටපත් වෙනවා. සමතේ කියන්නේ තැම්පත් වෙනවා. ඊට පස්සේ අසුභේ විදර්ශනා කොටසක් තියෙනවා. ඒකත් අසුභයට තමයි යයිති. ඒ ටික ගොඩක් අය කියන්නේ නෑනේ. ඒ ටික ගොඩක් අය කරන්නේත් නෑ. ඒ ටික ගොඩක් අය දන්නෙත් නෑ. ඒක සම්පූර්ණ අසුභ භාවනාව කියන්නේ ඒකයි. එතකොට ඒ පිළිකුල් අරමුණ මුල් කරගනිමින් ඒව අජ්ජත්තා බහිද්දාවා ඊට පස්සේ අජ්ජත් බහිද්ද වශයෙන් සිහි කරමින් ඒ සියලු දේවල් ඒ රූපය අන්න ඊට පස්සේ ආය පංචපාස්කන්ධෙට එන්නේ. ඒ සියලු රූප සතර මහා ආහාර සමුදය රූප සමුදය විදිහට විදර්ශනා කරන්නේ. මේ සතරක් වූ ආහාරයන්ගෙන් මේ රූපේ හට අරගෙන තියෙන්නේ. එතකොට ඒ සියල්ලම තමයි අසුභ භවනකට අයිති. එතකොට ඒ ධාතු මනසිකාරය වශයෙන් සීකරත් ඒ සියල්ලම යයිති. ඉරියාපත වශයෙන් ගත්තත් ඉරියාපත භාවනාවෙත් තියෙනවා. ඒක නිකන් සජ්ජහායනා කරන්න තියෙන කොටසක් නෙමෙයි.
ඒක සිහි කරන්න වඩන්න පුරුදු කරන්න තියෙන කොටසක්. ඒක බොහෝ යමතක් කරනවා. ඒ තමයි සම්පූර්ණ අසුභ භාවනාව. ඒ තමයි සම්පූර්ණ ධාතු මනසිකාරය. ඒ තමයි සම්පූර්ණ ඊට පස්සේ නවසීවතකයටත් තියෙන මේ විදිහට. අර මලකුණේ ආකාර 9ක් ගැන සිහි කිරීම පමණක් නෙමෙයි. ඒ සිහි කිරීමෙන් ඒ තුල ඒ නම ආකාරයට මර විදියට විදර්ශන ආධ්‍යාත්මික බාහිර වශයෙන් ගිහිල්ලා ආහාර සමුදය රූප සමුදය වශයෙන් විදර්ශනාව ඊට පස්සේ වය ධම්මා ඊට පස්සේ සමුදය ධම්මාන්තිවා ওই විදිහට විස්තර වෙනවා. ඒ සියල්ලමයි තියන්නේ. ධර්මයේ භාගයට කියලානේ අපි භාගයක් කිව්වට. අපි භාගයට කියලා නතර කරට අපේ ශාස්ත්‍රඥාන්සේ භාගයට කියලා නතර කරපු උතුමන් වහන්සේ නමන්නේ මේ අපි භාගයට කිව්වට. ඒක අපේ වැරද්දක්. ඒකයි මේ භාග ප්‍රැක්ටිස් එක නිසා තමයි අදායට අසුබය කරන්න කියලා සමහර අය ඔය වෙන්නේ වැඩෙන්නේ නැහැ කියනවා. කේස් ගැන සිහි කරනකොට ආයේ කේස් ගැන තමයි සිහි කරන්න කියන්නේ රාගය දුර වෙනවලු. නමුත් කේස් ගැන සිහි කරනකොට රාගයමයි මතුවෙන්නේ කියනවා. එතකොට අනාගන්න මේව තියෙන්නේ මේ අපේ වැරද්දෙන්. ඒ ශාස්ත්‍රඥාන්සේගේ වැරදි නෙමෙයි. අපි ඒක භාගයට තේරුම් අරගෙන හරියට කියවන්නේ නැතුව හරියට පොතක් බලන්නේ නැතුව හරියට සතිපට්ඨාන සූත්‍රය අධ්‍යයනය කරන්නේ නැතුව එතකොට ඒකයි. අන්නේ ඒ විදිහට පුරුදු කිරීමෙන් දැන් මේ අසුභේ පුරුදු මේ හීන ස්වභාවය, ඒ හීන ධාතුව, ඒ හීන රූපය සම්පූර්ණයෙන්ම ගලවලා දානවනේ. ඒ සමතේ මුල් කරගෙන ඊට පස්සේ අජ්ජත්තාවා රූපම් බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. ඒ විදිහට සිහි කිරීමෙන් ඊට පස්සේ අජ්ජත් බහිද්ධා වශයෙන් සිහි කිරීමෙන් ඊට පස්සේ වය ධම්මනුපස්සීවා කායස්මින් විහෙරති. සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේ සමුදේ වයේදී තියෙන්නේ මෙන්න මේ කොටස. මේ රූප පාදානස්කන්ධේ විදර්ශනාව තියෙන්නේ. කුමක්ද? ඒ තමයි දැන් මෙතනදී මේ පංච උපාදානස්කන්ධයේදී මුල් කරගත්තේ රූපේ හටගෙන සතර මහා ධාතුනේ. ඒතර අසුභ භාවනාව මුල් කරගෙන දෙන කායානුපස්සනාවේදී විග්‍රහ වෙන්නේ ආහාර සමුදය රූප සමුදය. ආහාර ඇති කල්ලි කබලින්කාර ආහාරය, විඥාන ආහාරය, ස්පර්ශ ආහාරය, මනෝ සංචේතන ආහාරය ඇති කල්ලි තමයි මේ රූපේ හටගත්තේ. දෙතිස් මහා කුණපෙන් තුමේ රූපේ. ඒ රූපය ආහාර ඇති කල්ලි හටගත්තෙන් ආහාර නිරුද්ධ වෙන කල්ලි නිරුද්ධ විය නිසා අන්න අනිත්‍යයි, ඒ දුකයි, ඒ අනාත්මයි කියලා කායානුපස්සනාවේ අසුබේ පුරුදු කරන ශ්‍රාවක කියන්නේ අර විදිහ දෙතිස් කුණපේ සී කරමින් අසුබේ වඩමින් අන්න ආ විදර්ශනා වඩමින් අසුභාවන සම්පූර්ණ කරමින් සමත විදර්ශනා මුල් කරගෙන අන්න රාගය දුරු කරනවා. ඒ රාගය දුරු කරනවා කියන්නේ ප්‍රහාණය වෙන්නම. අනාගාමී. අන්න ඒකයි. එතකොට අනාගාමී වෙන්න කලින් ඊට පස්සේ සකදාගාමී අරහ සෝවාන් කොහොමද තියෙනවනේ. ඒකයි මගඵල අවබෝධයක් කරා කෙමින් කෙමින් කායානුපස්සනාව පැත්තෙන් ගියත් යන්නේ. පිළිවෙල මගඵල අවබෝධය. වේදනාව පැත්තෙන් ගියත් යන්නේ. චිත්තානුපස්සනාව පැත්තෙන් ගියත් යන්නේ. ධම්මානුපස්සනාව පැත්තෙන් ගිය. දැන් මේ කාරණා පංච උපාදාන විදර්ශනා සතිපට්ඨාන සූත්‍රය ගත්තොත් ධම්මානුපස්සනාව කොටසටයි තියෙන්නේ. ඒ ධම්මානුපස්සනාව කොටසේ මූලික කරගෙන යන විදර්ශනාව විස්තර වෙන්නේ. එතකොට මේ විදර්ශනාවන්නේ. එතකොට ඒකයි මේ එකිනෙක කාරණාව පින්වත්නි සම්බන්ධ. වෙනස් වෙලා නැහැ. සතිපට්ඨාන ඉස්සෙල්ලා පුරුදු කරගෙන ඊට පස්සේ පංච පාවෙන්දම අන්න ඒකයි මේ කරුණ එකිනෙකට සම්බන්ධ හීන ඔන්න තේරුම් ගන්න. හීනංවා. ඊට පස්සේ පනීත. උන සාස්තුන දේශනා කරන පනීතයයි කුමක්ද? යං රූපං තේසං සත්තානං අනුඤ්ඤාතං අනවඤ්ඤ ඊට පස්සේ විස්තර කරනවා ඒ සත්වයන් විසින් අවම නොකරන ලද ලාමක වශයෙන් නොසිතන ලද බහැර නොකරන ලද පරිභව නොකරන ලද ගරු කරන ලද ප්‍රණීත වූ ප්‍රණීතයයි සලකන ලද ප්‍රණීතයයි සම්මත වූ ඉෂ්ඨ වූ කාන්ත වූ මනාප වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයද ඒ සියල්ල අන්න ප්‍රණීත රූප. එතකොට ඔය කොහොම කතා ප්‍රණීත මේ ප්‍රණීත ධාතුවක් ගැන කතා කරන්නේ. ප්‍රණීත ධාතුව තියෙන රූපයක් නේ. ඒ ප්‍රණීත ධාතු කියේ මෙතනදී මොකද්ද? කාම ධාතු. ඊට පස්සේ කාම ධාතු. ඊට පස්සේ දැන් හීන ධාතු, මජ්ක්‍ධිමා ධාතු, ප්‍රණීත ධාතු. එතකොට මේ සියල්ල මේ බ්‍රහ්මතලයක් ගැන. එතකොට මේ සියල්ල තුල තියෙන ඉෂ්ඨකාන්ත මනාප බවක්.
ඒ කියන්නේ ඉෂ්ඨකාන්ත මනාප භව නිසා බ්‍රහ්මයා ඒ සියල්ලම ඒ ආයුෂයේ දීර්ඝ බවත් එක්ක ඒ ඉෂ්ඨකාන්ත මනාප බවත් එක්ක ඒ සියල්ල එක විදිහටම තියෙනවන්නේ. වෙනස් වෙන්නේ. එතකොට ඔහු හිතන්නේ කොමක්ද? මේ හැම එකම ඒකාන්තයි. මේ හැම එකම නිට්ටයයි. මේ හැම එකක්ම සැපයි. ඒ වෙනස් වෙන බවක් පේන්නේ නැහැ නේ. මේ ප්‍රණීත ස්වභාවයත් එක්ක. ඒක ප්‍රණීත ධාතුවක් ගැන කතා කරන්නේ. එතකොට දැන් මේ විදිහට ප්‍රණීත රූපයේ විදර්ශනා කරනකොට එතකොට ප්‍රණීත ධාතුවේ තියෙන යථා ස්වභාවය අවබෝධ වෙනවා. ඒ හේතුවෙන් අන්න ඒ ශ්‍රාවකින්වස කලකිරෙනවා ඒ රූපේට. එතකොට ඒ ප්‍රණීත ලෝකයට හිත යන ස්වභාවය ආස කරන ස්වභාවය යන්න කැමැති. හීන ධාතුවට යන්න ඊට පස්සේ හීන රූප විදර්ශන ඒකට හිත අකමැති වෙනවා. ඊට පස්සේ සුකුම, ඊට පස්සේ ඕලාරික, ඊට පස්සේ බහිද්දා, ඊට පස්සේ අජ්ජත්, මේ හැම එකකින්ම අජ්ජත් වශයෙන් විදර්ශනා වෙනකොට බහිද්දා වශයෙන් එකිනෙක ඒකයි මේ බෙද බෙද විදර්ශනා කරවන්නේ සාසුනස. එයි අපේ හිත අජ්ජත් වශයෙන් තමා වශයෙන් ඇලෙන්නේ නැති වෙනකොට ඊළඟට ආස කරනවා අපේ හිත මොකේද? බහිද්දාදීකට, බාහිරයකට. ඇයි අපේ සිත අපේ සිතුවිලි සාස්ත්‍රුණාගේ දේශනා කළේ කොහොමද පින්වත් ඔබට මතක ඇතිනේ උපමාව? අත්ෙන් අත්තට පැනලා යන වඳුරා වගේ කිව්වා. මේක අතහරිනකොට වඳුර ඊළඟත් අල්ලනවා. ඒ අත් අතහරිනකොට ඊළඟත් අල්ලනවා. ඒ වඳුරගේ පැවැත්මේ ගමනාන්තයේ තියෙන අතහැර අල්ලල්ල යන එකත් එක්කයි. ඒ වඳුරට අල්ලන්න අත්ත තිබුණ නැත්නම් වඳුරට පයින්න තැනක් නෑනේ. ඒ වඳුර අල්ලන අතු තමයි වඳුරා නම් වූ අපේ සිතුවිලි අතරන අල්ලන අතු වල ස්වභාවය මේ කියන්නේ. ආධ්‍යාත්මික වශයෙන් අත්ත වෙනම අල්ලන් ඉන්නවා. බාහිර කියලා අත්තක් වෙනම අල්ලනවා. ඕලාරික කියලා වෙනම අත්තක් වෙන අල්ලනවා. සුකම කියලා වෙනම අතු අල්ලනවා. හීන කියලා වෙනම අතු අල්ලනවා. ප්‍රණීත කියලා වෙනම අතු අල්ලනවා. දුර කියලා වෙනම අත්තක් අල්ලනවා. සාන්තිකය කියලා වෙනම අත්තක් අල්ලනවා. හැබැයි අල්ලන් තියෙන බලපුවාම ඔක්කොම අපිට පේන්නේ අත්ෙන් අත්තට පැන යනවා. ඒ එකිනෙක අතු වලට ඔහු ආශා කරන්නේ ඒ එකිනෙක අතෙහි තියෙන කුමක්ද? කලින්ම මතක ඇති දුක්ඛ සමුදය ආර්ය සත්‍යයේ ස්වභාවයක්. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන විස්තරය කොහොමද? මතක ඇති ඔබට. ඒ අතුල කුමක්ද? ඒ තමයි මොකක් සාසුනක දේශනා කරනවා. ඒතන සතුටින් පිළිගන්න. ඒතන හිත බැඳෙන යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා තත්‍රාබිනන්දනී අන්න කතාව. ආධ්‍යාත්මික කියලා සතුටින් පිළිගන්න. ආස්වාදයෙන් ඇලෙනවා අපි ආධ්‍යාත්මිකයි කියලා. ආධ්‍යාත්මික රූපේට ආස්වාදයෙන් ඇලිලා පිළි අරගෙන සතුටින් බාහිර රූපේ ආස්වාදයෙන් ඇලිලා හීන ඕලාරික දුර ළඟ හීන ඔක්කොම ආස්වාදයෙන් ඇලිලා ඒකින් එකට ඒ ස්වභාවයට අපි ඒකයි ආස්වාදයේ කියලා කිව්වේ සතුටෙන් සොම්නස කියන අරමුණ කලින් මඩට මතක තියාගන්න. වැඩසටහන් වල අපි කතා කළ ආස්වාදයේ කියන වචනේ සතුට සොම්නස. සතුටින් සොම්නසින් අපි ආධ්‍යාත්මික රූපයට ඇරිලා සතුටින් සොම්නසින් බාහිරට ඇරිලා සතුටින් සොම්නසින් ඕලාරිකයට ඇරිලා සතුටින් සොම්නසින් හීනියයි බලනකොට ඇරිලා සතුටින් සොම්නසින් ගොරෝසුවේ යමකට ඇරිලා සතුටින් සොම්නසින් ප්‍රණීතියයි යමකට ඇරිලා සතුටින් සොම්නසින් දුරයයි සලකන එකකට ඇරිලා සතුටින් සොම්නසින් ළඟයයි යනකට ඇරිලා අපිට තේරෙන්නේ දුරද ළඟද මේ ඊට පස්සේ හීනද ප්‍රණීත කියලා සාස්තුනස විග්‍රහය අනුව තමයි තේරෙන්නේ. එහෙනම් මේ දුර කියන එකට මෙහි මෙරිලානේ හලිනේ කියලා. එරිලා ඉතින් බලනකොට ආස්වාදයෙන් ඒතන සතුටින් පිළිගන්න නන්දි රාග සහගත තත්‍රාබිනන්දනී. ඒ හැම එකක්ම කොහමද? පෝනෝ භවිකා. හීන වශයෙන් ඇහුණත් බාහිර වශයෙන් ඇහුණා ආධ්‍යාත්ම පුනර්භවය කොහොමද ඇති වෙනවා? එතකොට හීන වශයෙන් බාහිර වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් සුකම වශයෙන් ප්‍රණීත ඒ සියල්ල අයින් කළොත් කොහොමද ඒ අයින් කරන්න තියෙන්නේ? හැම එකම ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යනාලය දුක්ඛ නිරෝධාරි සත්‍ය. ආධ්‍යාත්මික වශයෙන් වේවා බාහිර වශයෙන් වේවා හීන වශයෙන් වේවා ප්‍රණීත වශයෙන් වේවා දුර වශයෙන් වේවා ළඟ වශයෙන් ඒ සියල්ලක්ම ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලය. ප්‍රශ්න ඉවරයි එතකොට. ඒකයි දුක්ඛ නිරෝධාරි සත්‍ය. ඒ හේතුවෙන් අන්න සාක්ෂාත් වෙන දේ තමයි නිවන. ඒ එතකොට අල්ලන්න දෙයක් නැහෙනේ. හීන එකක් ඡාගෝ පරිනිස්සග්ගෝ මුත්‍යනන වශයෙන් ඔන්න කලකිරිලා. දුරු කළා නිරුද්ධ කරලා.
බහිද්ද එකත් එහෙමයි. ඕලාරික කියන එකත් එහෙමයි. සුකුම කියන එකත් එහෙමයි. හීන කියන එකත් එහෙමයි. ප්‍රනීත කියන එකත් එහෙමයි. දුර කියන එකත් එහෙමයි. ළඟ කියන එකත් එහෙමයි. රූප වේවා, වේදනා වේවා, සංඥා වේවා, සංකාර වේවා ඔක්කොම. එතකොට මේ සියල්ල ඒ විදිහට ඡාගෝ පරිනිස්සකෝ මුත්‍ති අනාලය වශයෙන් ඔහු නිරුද්ධ කරපුවාම අලන්න එක තැනක්වත් තියෙනවනේ. ඒක තමයි කියන්නේ නොපිහිටි විඥානය කියලා. එතකොට මේ විඥාණයට ඇලෙන්න තැනක් නැහැ. දැන් කියන්නේ සවිඥානික අවිඥානික කියනෝනේ අවිඥානික කිව්වේ ඒකටයි. සවිඥානික විඥානය තමයි හැම එකටම රූප ආධ්‍යාත්මික බාහිර වශයෙන් වේදනාවට හරි ආධ්‍යාත්මික බාහිර වශයෙන් හරි ඒක විඥානයේම ආධ්‍යාත්මික ඒක සවිඥානික කතා. මේ අවිඥා දැන් ඇලෙන්නේ ඒකනේ නොපිහිටි විඥාණයෙන් යුතුව රහතන් වහන්සේ පිරිනුවම් පානවා කියන්නේ. ඒ රහතන් වහන්සේ තුල එතකොට තිබුණේ මේ කාලය තුල විඥානික විශේෂයෙන් දැනගැනීම විතරනේ. විශේෂයෙන් දැනගන්නා වූ ජීවත්වලා ඉන්න ටිකේ දැනගන්නව ටික ඒක අවිඥානිකයි කිව්වේ. ඒතර අවිඥානික කියන වචනේ තේරුම පුනර්භවයක් ඇති නොකරන ස්වභාවයෙන් යුතු දෙයක් කියන එකයි. සවිඥානිකයි කියන්නේ පුනර්භවයක් ඇති කරන ස්වභාවයෙන් යුතුයි කියන එකයි. ඒකයි මේ වචන දෙකේ සරල තේරුම ගන්න තියෙන්නේ. ওই දෙකත් පටලගෙන අපි මේ ගහමරා ගන්නවනේ. ඉතින් ධර්ම සාකච්ඡා වලට ගිහිල්ලා තේරුම් අරගෙන සත්පුරුෂව ධර්මයේ හැසිරුණා නම් ඉවරයිනේ. ඕන ওই දේවල් ඔක්කොම හොඳට සරලව තේරුම් ගන්න ඕන. එතකොට ওই විදිහට අද කතා කළේ හීන ප්‍රනීත. ඒ දුර ළඟ. ඒතර දුර රූප කියලා ඊට පස්සේ ඊළඟට කතා කරන්නේ දුර ළඟ දේවල් ගැන. ඒතර දුර රූප ළඟ රූප කියලා ශාස්ත්‍රඥයන් විස්තර කරන්නේ මොකද්ද? ඒ තමයි දුරයයි සම්මත රූප තියෙනවා. ඒ දුරයයි සම්මත කියන්නේ දුර දැන් මෙතන විස්තර කරන්නේ යම් දුර තිබෙන ඉත්ති රූපයක් වේවා පුරුෂ රූපයක් වේ සියල්ල කියනවා. දුර. ඊට දැන් මෙතන ශාස්ත්‍රඥයන් හරි ලස්සනට දේශනා කරනවා කොහොමද? ආසන්නයෙන් බැහැර ආසන්නයෙන් බැහැර වෙච්ච දේ කියනවා. ඒ සියල්ල දුරේ සම්මත රූප. ඊට පස්සේ ළඟ දේශනා කරනවා ශාස්ත්‍රඥයන් ළඟේ රූප කියලා ඒ තත්තකතමන් රූප දුරේ ඔන්න විස්තර කරා තත්තකතමන් රූප සාන්තිකේ. ඊට පස්සේ ළඟේ සම්මත කියනවා මොකක්ද? ඒ තමයි කියනවා චක්ඛායතනං අර චක්ඛායතනං රූපායතනං සෝතායතනං සද්ධායතන ඒක මතක ඇති කලිනුත් විස්තර කරා මොකේදද? ඕලාරික රූප වල විස්තර කරේ. ඒ ටික අන්න අයිති වෙනවා කියනවා. ළඟේ සම්මත රූප වලට ඊළඟට තමයි කියනවා ශාස්ත්‍රඥ දේශනා කරන දුරෙන් හෝ දුරයයි යම් කිසි දෙයකින් වෙන් වෙච්ච දෙයට කියනවා. ඒ තමයි භාග්‍යතුන් හදේරකන් කොහොමද ආසන්නේහි සමීපේහි දුර නො වූ ළඟ වූ රූප කියනවා. ආසන්න සමීප දුර නො වූ ළඟ ඔක්කොම රූපයක්ද සතර මහා ධාතුන් හටගත්තේ ඒවා ළඟේ සම්මත රූපයි කියනවා. ඒතර බලන්න. ඒතර දැන් මේ අපි ඔය ඔක්කොම කතා කළේ මේ රූප උපාදානස්කන්ධය පිළිබඳව තමයි මේ වැඩසටහන් මාලාවේ මෙතෙක් කාලයක් අපි කතා කළේ මේ කිට්ටිකේදී. ඒතකොට රූප උපාදානස්කන්ධයට අදාළව අද අපි සාකච්ඡා කළේ කුමක්ද? හීන, පනීත, දුර, ළඟ කියන ඔය කරුණු ටිකයි. කලින් කතා කළා සුකුම, ඕලාරික, බාහිර ඊළඟට ආධ්‍යාත්මික කියන රූප ටික. ඊළඟට තමයි කතා කළා අතීතයේ නිරුද්ධ වී ගිය වර්තමානයේ හටගෙන තියෙන අනාගතයේ හට නොගත් කියන එක. එතකොට අතීතයේ නිරුද්ධ වී ගිය දුර රූප ගැන අප කල්පනා කරන්නේ නැද්ද? ළඟේ රූප ගැන කල්පනා කරන්නේ. අතීතයේ නිරුද්ධ වී ගිය හීන, අතීතයේ නිරුද්ධ වී ගිය ප්‍රනීත, අතීතයේ නිරුද්ධ වී ගිය සුකුම, අතීතයේ නිරුද්ධ වී ගිය ඕලාරික, අතීතයේ නිරුද්ධ වී ගිය බහිද්දා, අතීතයේ නිරුද්ධ වී ගිය ආධ්‍යාත්මික. වර්තමානයටත් ඔහොම තමයි. ওই ටිකෙන් එකට තමයි වර්තමානය කියලා හුවෙන්නේ. වර්තමානයෙන් එක්ව අහුවෙලා ඉන්නවා ආධ්‍යාත්මික මොහොතේ. ඒ ශ්‍රණිය තුල ආධ්‍යාත්මික වර්තමානයේ තුල බාහිර වශයෙන් වේවා වර්තමානයේ ඕලාරික වශයෙන් සුකුම වශයෙන් එක වෙලාවකට එකයි. ඊට පස්සේ හීන, ඊට පස්සේ ප්‍රනීත, දුර ළඟ වශයෙන්. අනාගතෙත් අපි එක්ක පතපතා ඉන්නේ අනාගතයේ දුර රූපයක් එක්ක ගැන, එක්ක නැත්තම් ළඟ රූපයක් ගැන, එක්ක නැත්තම් සුකුම දෙයක් ගැන, එක්ක නැත්තම් හීන දෙයක් ගැන, එක්ක නැත්තම් ඕලාරික දෙයක් ගැන, එක්ක නැත්තම් බහිද්දා දෙයක් ගැන, එක්ක නැත්තම් අනාගතයේ ආධ්‍යාත්මික දෙයක්. දැන් මේ කතා කළේ ස්කන්ධය කියන කොටස රූප උපාදානස්කන්ධය. ඔන්න එතකොට අද අපි රූප උපාදානස්කන්ධය අදින් සාකච්ඡා කරලා සම්පූර්ණයෙන්ම අවසන්.
රූප උපාදානස්කන්ධී ස්කන්ධ කතා කළා. කාලයත් අවකාශයත් අතර පැවැත්ම ස්කන්ධයයි. කාලය මෙව්වයි අවකාශය මේ යටයි කියලා කතා කරා 11ක්. ඒකින් එක වෙන වෙනම කතා කළා. ඊට පස්සේ රූප උපාදාන කියන වචනේ කතා කළා. රූප කියන එක කතා කළා. රූප උපාදාන ස්කන්ධය කියන එක සම්පූර්ණයෙන්ම කතා කරලා අවසන් කළා. කුමකද? ඒ තමයි අනාත්ම ලක්ෂණ සූත්‍රයට අදාළව. එතකොට රූපය කියලා විදර්ශනා කරන්න තියෙන්නේ මෙන්න මේ කාරණා ටිකයි. රූපේ ගැන බෙද බෙදා ශ්‍රාවකයා කල්පනා කරනවා බලනවා කියලා කිව්වේ මෙන්න මේකයි. මේක තමයි රූපේ සම්බන්ධ විදර්ශන. ඔහු බෙද බෙදා බලනවා කිව්වේ අවෝලාරික සියුම් ගොරෝසු හීන ප්‍රණීතන බෙද බෙදා බලනවා. ඒ ශ්‍රාවකේ සියල්ල අනිත්‍යයි දුකයි අනාත්මයි මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියලා අන්න විදර්ශනා කරනවා. ඒ තමයි රූප උපාදානස්කන්ධය පිළිබඳ විදර්ශනාව. එතකොට ඊළඟ දවස් අපිට කතා කරන්න තියෙන්නේ වේදනා උපාදානස්කන්ධය ගැන විග්‍රහය. ඉතින් මේ විදිහට රූපය ගැන ඔබට තව තේරුම් ගන්න පුළුවන් හරි ලස්සනයි. ඉතින් දේශනාවන් තියෙනවා සංයුතනිකය 3 වෙනි පොත් වහන්සේගේ. ඒ වගේම මේ පොත් වහන්සේත් කියව ගන්න. හරි ලස්සනයි මේ දේශනාවන් කියවගෙන ධර්මඥානය ඇති කරගත්තාම ඔබට සතුටක් ඇති වෙයි. වාද විවාදයේ පිණිස නෙවෙයි. ඒ කාරණාවන් එකිනෙකට ගැලපෙනකොට ඒ සූත්‍ර කියනකොට මේ සූත්‍රයේ අර කාරණාව තිබ්බනේ. අර පොත් වහන්සේගේ ඒතකොට එකිනෙකට ගැලපෙනකොට ඔබටම ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ඒ ධර්මයේ කෙරෙහි අනේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ අරහං සම්මා සම්බුද්දයි. මේ ධර්මයේ සුවාක්කාතය සම්දිටක එකිනෙකට ගැලපෙනවා. මේ ධර්මයේ පැහැදිලි අර්ථ වලින් වචන වලින් දේශනා කරලා තියෙනවා. ධර්මයේ කෙරෙහි ඔබ පහදී. මේ ධර්මීන් අනේ ශ්‍රාවක සංඝරත්නී සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා අවබෝධ කරගත්තේ සාක්ෂාත් කලේ කියලා. අන්න ඔබට ඒ ශ්‍රාවක සංඝරත්නී සුපටිපන්න උජුපටිපන්නයි කියලා ඔබ පැහැදෙනවා නම් ඇති වෙනවා නම් ආන්නේ අරමුණ ඇති වෙනවා නම් ඔබේ ධර්මයේ හැසිරීම හරියටම හරි. ඒයින් බාහිරව අරය වැරදි මෙයා වැරදි කියලා ඔබට ශාස්ත්‍රුන් වහන්සේ මතක් නොවි. ධර්මයේ ගුණ මතක් නොවි. සංඝයා කියලා අපි නෙමෙයි මතක් වෙන්න ඕනේ. මතක් විය යුත්තේ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කස්සප මහරහතන් වහන්සේ, ආනන්ද නන්ද රාහුල අඟුලිමාල ආදී උතුමන් වහන්සේලා, අපිට අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේලා. ඒ උතුමන් වහන්සේ. ඒ උතුමන් වහන්සේලාගේ මොනවද? සුපටිපන්න උජුපටිපන්න ගුණයි. ඒ ඔස්සේ යන්න ඔබ හිතුවොත් එතකොට ඔබට වැදෙන්නේ සද්ධා ඉන්ද්‍රියයි. ඔන්න ඉන්ද්‍රිය ධර්ම වැඩෙන හැටි. ඒ සද්ධා ඉන්ද්‍රිය වැඩෙන්න යන ඔබට යම් වීරියක් ගත්තේ ඒ මොහොතේ යන ඔබගේ වීරිය ඉන්ද්‍රිය වැඩෙනවා. ඒ මොහොතේ යන ඔබගේ සති ඉන්ද්‍රිය වැඩෙනවා. ඒ මොහොතේ යන ඔබගේ සමාධි ඉන්ද්‍රිය වැඩෙනවා. මේ කාරණා විමසීම නිසා මේ විදර්ශනාදී අන්න ඔබගේ ප්‍රඥා ඉන්ද්‍රිය වැඩෙනවා. ප්‍රඥාවට තමයි ආර්ය සත්‍ය හතර අයිති වෙන්නේ. ප්‍රඥා ඉන්ද්‍රිය භාගතුන විස්තර ඔන්න ඉන්ද්‍රිය ධර්ම සම වී වැඩෙනවා. මෙහෙමයි පුරුදු කරගන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔබ අප හැම දිනාටම ධර්මයන් පුරුදු කර ගනිමින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න වාසනාව සැලසේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. 37 වන චරිත බික්කවේ චාරිකං වැඩසටහනේ අද දින දායකත්වයේ දරන්නේ මහනුවර නාරම්පනාවයන ලිපිණී පදිංචි පින්වත් සුසන්ත බාලසූරිය මහතා සහ පවුලේ සියලු දෙනා විසින් ප්‍රධාන අරමුණ වන්නේ පින්වත් සුසන්ත බාලසූරිය මහතාගේ සහ නිසංසලා මිහිවන්ති මහත්මියගේ දෙසැම්බර් මාස 22 වන දිනට පළමු උපන්දිනයේ සමරන දහම්සි ආරණ්‍ය දියණියට සහ ජනවාරි මාස 3 වන දින 4 වන උපන්දිනයේ සමරන නිදුවර ශාක්‍ය පුතුණුවන්ට සෙත් පැතීම පිණිස ආශිර්වාද කරන්ට මේ පින උපකාර වෙත්වා කියන අදහස. රැස් කරගන්ට යෙදුණු සීල පින අපි ප්‍රථමයෙන් අනුමෝදන් කරමු. සක්දිව් රජුන් ප්‍රධාන තවුසැවති සීලු දෙවිවරුන්ට දතරාෂ්ඨ විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණන සතරවරම් දෙව්මර දරුවන්ට ආලවක සෙම්පතිතුමන් ඇතුළු සීලු සෙම්පති දෙවිවරුන්ට ඒ වගේම මේ පින්බිමන අධිග්‍රහ වෙත සිටින්නා වූ සීල දෙවිවරුන්ට ඒ වගේම සුමන සමන් දෙවිවරුන්ට උපොල්වන් දෙවිවරුන්ට ඇතුළු ලක්දිව බුදු සසුන සුරකින්න නානා නම් ගොත් වාසී සීලූම දෙවිවරුන්ටත් ඔබ අප සීල දෙනාගේ ඉෂ්ට දේවතාවරුන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන දෙවියන් බ්‍රහ්මීන් දිව්‍යාවසෙන් වරණින් සපේම් බලයෙන් වැඩෙත්වා ශ්‍රද්ධා සීල සෘත ත්‍යාග ප්‍රඥා යන සීක බල ධර්මයෙන් වැඩෙත්වා පිනින් සතුටු වන සීල දෙවියන්ගේ දිවරක් වරණී ආරක්ෂා උදව්පකාර ඔබ අප සීල දෙනාටත් අදින මේ පින්කමේ දායකත්වයේ දරන සුසන්ත බාලසූරිය මහතා ඇතුළු ඒ පාරවුලේ සීල දෙනාටමත් ඒ වගේම උපන් දිනේ සමරන ඒ සුසන්ත බාලසූරිය මහතාගේ සහ මිහිවන්ති මහත්මියගේ
දියණිය වන ධම්සාරණ්‍ය දියණියට ඒ වගේම නිදුවර ශාක්‍ය පුතුණුවන්ට මේ පින් අනුමෝදන් වන්නා වූ සියලු දෙවියන්ගේ රැකවරණේ ආරක්ෂාව සලසා දිත්වා දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනි චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම මේ සීල පුණ්‍ය ධර්මයන් ඒ පින්නතුන් නමින් මිය පරලොවයන්ට යෙදුන ඔබ අප සීල දෙනා නමින්ද මිය පරලොව ගොස් යම් ඥාතීන් පින් බලාපොරොත්තු වෙන ඇදී සීල ඥාති වර්ගයාද මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන්න ඥාතීන්ගේ පරලොව ජීවිතය සැපවත් වෙත්වා සුවපත් වෙත්වා ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේම දැනට මව් පදවියක් බලාපොරොත්තු වෙන සිටින තිරිණි මధుභාෂිනී මහත්මියට මේ පින් අනුමෝදන්ව සුවසේ පින්වන්ත දරුවපතක් ලබා ගන්න සීල ශක්තිය ධෛර්ය වාසනාව ලැබේත්වා. සුවසේ පින්වන්ත දරුවපතක් ලබාගෙන ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්නේ මෑණියන්ටද සිඟිති දරුවාටද ශක්තිය ධෛර්ය වාසනාව දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණේ සැලසේවා. ඒ වගේම සුසන්ත මහතාගේ දැනට රෝගාතුරව සිටින පියාණන්ට මෑණියන්ට ඒ වගේම නිසංසලා මිහිවන්ති මහත්මියගේ දෙමාපියන් ඇතුළු පවුලේ සීල දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්ව දෙර සුසන්ත බාලසූරිය මහසා සහ නිසංසලා මිහිවන්ත මහත්මියටත් ඒ වගේම දෙසැම්බර් මාස 22 වන දිනට පළමු උපන්දිනයේ සමරන දහම්සි ආරණ්‍ය දියණියට ජනවාරි මාස 3 වන දින හතරවන උපන්දිනයේ සමරන නිදුවර ශාක්‍ය පුතුණුවන්ට මේ පින් අනුමෝදන්ව ඒ හැම දිනාටද නිදුක් නිරෝගී සුවපත්භාවය චිරජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණේ සැලසේවා. ඒ හැම දිනා කරන කියන සීල කටයුතු රැකී ආරක්ෂා කටයුතු ආදී සම්පූර්ණයෙන්ම සාර්ථක වේවා. ඒ වගේම මේ ගිති දරුවන්ගේ අනාගත අධ්‍යාපන කටයුතු ආදී සම්පූර්ණයෙන්ම සාර්ථක වේවා. ඒ වගේම ඒ දියණියට ඒ වගේම මේ පුතුණුවන්ට ගෞතම බුදු සසුනේ සැබෑම ශ්‍රාවක දරුවන් බවට පත් වෙන්නත් ඒ හැම දිනාට සුවසේ ධර්මාබෝධය පිණිසත් මේ පින ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මේ සීල පුණ්‍ය ධර්මයන් ඔබ අප සීල දෙනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා අනුමෝදන් ගුරු දෙවිඳුන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේද මේ පිනත් උතුම් ධර්මාබෝධයේ පිණිස ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. ඒ වගේම මේ පින විශේෂයෙන් මේ පින්නතුන් බලාපොරොත්තු වෙනවා කුරු අඹේ මුදුන භාවනා මධ්‍යස්ථානයේ වැඩ සිටින පින්වත් වැවුරු කන්නල සිරිධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ පින් අනුමෝදන් කරන්න. ඉතින් සිරිධම්ම ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන්ව සිරිධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණේ සැලසෙත්වා. පින්වත් සිරිධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේට තුරුවන්ගේ සරණින් දෙවි රැකවරණින් සුවසේ පින් දහම් රැස් කරගනිමින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න වාසනාව සැලසේවා. ඒ වගේම ලංකාවාසී ලෝකවාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණිවරුන්ටත් අනුමෝදන් මහා සංඝරත්නයේද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා. සුවසේ පිළිවෙතේ දෙන්න මේ පිනත් ඒකාන්තයෙන්ම හේතු උපකාර වෙත්වා. ඒ වගේම මේ පින ඔබ අප සීල දෙනාගේම දෙමාපිය ගුරුවර නෑදෑ හිතමිතුරු ඇතුළු සෑම දිනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දානයෙන් උදව්පකාර කරන නන්නයෙන් උදව්පකාර කරන්නා වූ සිව්පසින් උපකාර කරන්නා වූ සෑම දිනාටත් මේ පින් අනුමෝදන්ව ඒ ඔබ අප සීල දෙනාද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණේ සැලසේවා. කරන කියන සිතන පතන සිළු ධාර්මික කිතුම් පැතුම් රැකී ආරක්ෂා වෙළඳාම් ගොවිතැන්පත් දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී නම් ඒ සියල්ලද ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. හැම දිනාටම තුනුරුවන්ගේ සරණින් දෙවි රැකවරණින් පෙනෙන මෙන්ම නොපෙනෙන බාධා කරදර හිරියර පීඩාවන්ගෙන් තොරව ශ්‍රද්ධා සීල සුත ත්‍යාග පඤ්ඤා ආදී සීක බල ධර්මයන් දියුණු කර ගනිමින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න මේ පිනත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.